समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं साधु 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 ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා साधु 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස साधु 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 කතමා චානන්ද විරාග සංඥා ඉදානන්ද බික්ඛු රුක්ඛ මූලගතෝ ආරඤ්ඤගතෝ ආ ශුඤ්ඤාගාරගතෝ ආ ඉති පටිසංචික්ඛති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝති साधु 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 සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගත යුතු වෙනවා අපේ සිත සකස් කරගන්න ඕනේ අපේ මානසිකාරය බුදු පියාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච ආකාරයට සකස් කරගන්න ඕනේ නිවන් දැකීමේ අරමුණ තියෙනවා නම් අපේ නිවන් දකින්න උවමනාව තියෙනවා නම් ඒ අනුව සකස් කරගත යුතු වෙනවා. ඉතින් ඒකින්ද එවැනි අරමුණකින් කටයුතු කරන බෞද්ධ පින්වන්ත අය විදිහට අපි පිරික්සලා බලන්න ඕනේ මම කොයිතරම්නම් මේ වෙනකොට සාර්ථක තත්ත්වයක ඉන්නවද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට. මොකද ලෝකේ ප්‍රඥාවන්තයන්ගේ දැකීමටයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මම නුවණ තියෙන තැනැත්තෙක් නම් මම මේ ලෝකයේ නුවණ තියෙන තැනැත්තෙක් නම් මේ ලෝකයේ තියෙන ස්වභාවයන් පිළිබඳව මට යම්කිසි අවබෝධයක් තිබිය යුතු වෙනවා. ලෝක ස්වභාවය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් තමන්ගේ නුවණ පමණින් තමයි ඒ අවබෝධය ඇති වෙන්නේ. තමන්ටම යමක් යම් යම් ආකාරයේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී වශයෙන් එන්න තියෙන ඇවිල්ලා තියෙන දේවල් වලින් ගැලවෙන්න අවශ්‍යයි මේක ඉවරක් නැති තත්වයක් තියෙන්නේ කියලා තේරිලා ඒ වයින් ගැලවෙන අභ්‍යන්තරගත වැඩපිළිවෙල තමයි අපි සාකච්ඡා කරගත යුතුව තියෙන්නේ. ඉතින් ඒක හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට කොයිතරම් එකතු වෙලාද කියලා හොඳින් විමසලා බලන්න ඕනේ. වෙනත් බොහෝ දේවල් එකතු වුණා වගේ නෙවෙයි ධර්මය එකතු කරගත්තොත් තමයි සසර ජීවිතය සුවපත් භාවයට පත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. සංසාර ජීවිතය සුවපත් භාවයට පත් කරගත්තේ නැත්නම් හැමදාම නේද කෙලෙස් ඉදිරියේ නිදිවැදිලා ඉන්න සිද්ධ වෙන්නේ. නේද අපි යම් කිසි කෙනෙක් මේ ලෝකේ ඉපදිලා හැම වෙලේම බුදිය බුදිය ඉන්නවා කියලා හිතන්නකෝ. නේද? අන්න ඒ වගේ තමයි මේ කෙලෙස් ධර්ම වලින් නැගී සිටින්න අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය නැත්තම් නිදාගෙන ඉන්නවා වගේ තමයි. නේද? ඒකින්ද අපි බොහොම උනන්දුවෙන් කටයුතු කරන්න ඕනේ මේ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රුක්ක මූලයක් අරඤ්ඤයක් ශුඤ්ඤාගාර වලට ගිහිල්ලා මෙනෙහි කරන්නය කියලා. මොකද්ද මෙනෙහි කරන්න කියලා කියන්නේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ මේ තියෙන කෙලෙස් වල ස්වභාවය මේ උපද්‍රවයන් පිළිබඳව මෙනෙහි කරන්න ඕනේ. මේකේ ඇත්ත తත්වය මොකක්ද කියලා දැනගත්තට විතරක් මදි. අපි මේ ලෝකයේ තියෙන සත්‍ය తත්වය තේරුම් ගන්න වෙලාවකට තේරුම් ගත්තට විතරක් මදි. ඒ තේරුම් ගත්ත දේ දැනගත්ත දේ නුවණින් තමන්ගේ මනසින් ක්‍රියාත්මක භාවයට එන විදිහට මනස සකස් කරන්න ඕනේ කියලා මම හැමදාම කියනවා. මේ අත අපි හිතමු අපේ අත් දෙක මෙන්න මෙහෙම මිටි වුණා කියලා. මොකුත් කරගන්න බෑ. ඇඟිලි දිග අරගන්න බැරිලා මෙන්න මෙහෙම වුණා. හරිද? එහෙම වෙලා තියෙනවා දැන්. කතා කරගන්නත් බැරි වුණා කියන්නකො.
එහෙම වෙන්න පුළුවන්ද නැද්ද? එහෙම වෙන්න පුළුවන්. ආන් ඒ වගේ වෙලාවක මගේ මේ කනේ පෙත්තක් අස්සේ කිරි තුල්ලෙක් ආවොත් කොහොම තියේද? කොච්චර දරන්න වේද? නේද? දැන් කිරි තුල්ලෙක් වැටුනහමත් කොච්චර රිදෙනවද? නේද? මෙහෙම කරලා අපිට මෙහෙම හාරලා ගන්න බෑනේ. අත මෙහෙමනේ තියෙන්නේ. නේද? මෙහෙම කරාට හරියන්නේ නැහැ. ඒ වගේ එහෙනම් කොච්චර දුකක් විඳින්න වෙනවද? මම නිකන් මම කිව්වේ කවුරු ගැන දන්නවද? පොඩ්ඩක් බලන්න හරකෙක් අරගෙන. එයාගේ අතේ තියෙන ඇඟිලිද? කුරයක්. නේද? එයාගේ කනේ කොච්චර කිනු තුල ඉන්නවද? ගලව ගන්න බැරුව. සැපද දන්නේ? මොන තරම් දුකක්? අපිට වෙනත් අපායක් ගැන ඕනේ අපේ පින්නන්නේ තිරිසන් අපාය දිහා බලපුවාම හරිද? බලන්න අපිට වගේම ඇහැක් පහළ වෙලා යාට. අපිටත් ඇහක් තියෙනවා. අපිටත් කනක් තියෙනවා එයාටත් කනක් තියෙනවා. අපිටත් නාසයක් තියෙනවා එයාටත් නාසයක් තියෙනවා. අපිටත් දිවක් තියෙනවා එයාටත් දිවක් තියෙනවා. අපිටත් ශරීරයක් තියෙනවා ආහාරයෙන් යැපෙන. එයාටත් තියෙනවා. නේද? අපිටත් මනසක් තියෙනවා එයාටත් මනසක් තියෙන එක බොහොම පොඩි. අපි මේ ශරීරය මේ විදිහට හැදෙන්න කියලා ඉල්ලුවද? එයා ඇගිල්ලුවෙත් නැහැ. නේද? එහෙනම් ඊළඟ සැරේ මට එහෙම එකක් හැදුනොත් මොකද කියන්නේ? මට එහෙම එකක් හැදෙන්න තියෙන ඉඩ කඩ තියෙනවා. මොනවා හින්දාද? මෙන්න මේ ඕවා විතරක්ද නේද? කොච්චරවත් අපිට නොපෙනෙන මානයේ තියෙන പ്രേත, භූත, අසුර ආදී නොයේකුත් දුක් විඳින තැන් ඒවා අපිට මේ ඇහැට පේන්නේ නෑ. ඒ වගේ තව බොහෝ දුක් විඳින තැන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි නිරය ආදී තැන්වල දුක් ලැබෙන තැන් තියෙනවා. මේ සියලු තැන්වලට අපිව පත් වෙන්නේ ඇයි? මේ කාම ලෝකේ අපි මත් වෙනවා. මේ ලෝකයට ඇවිල්ලා රූප දැකලා, ශබ්ද අහලා, ගන්ධ, රස, ස්පර්ශ ලැබිලා හරි යන්තම් හයිය තියෙන කාලේ මොකද වෙන්නේ? හොන්දට මත් වෙනවා. මොනවද කරන්නේ කියලා තේරෙන්නේ නෑ. අනිත් අය යටපත් කරගෙන ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, මාන්නයෙන් හරිද දැඩි ගැනීම් වලින් මොකද වෙන්නේ? අන්න එහෙම දැඩි අදහස් ඇති කරගන්නවා. ඒ කරලා හිත ලෝභයෙන්, දේශයෙන් මත් වුණාට පස්සේ මොකද වෙන්නේ? ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච ආදී බොහෝ දේවල් සිද්ධ වෙනවා. කාම මිත්‍යාචාර, මුසාවාද ආදී බොහෝ දේවල් පිසුනා වාච, පරුසා වාච ඒවා සිද්ධ වෙනවා. ආන් ඒ වගේ ප්‍රතිඵලයක් විදිහට ඒ වගේ කර්මපතයන් සිද්ධ වුණාම ඒ වගේ ප්‍රතිඵලයක් විදිහට පුණ්‍යාභී, අපුණ්‍යාභී, ආනෙන්ජාභී සංස්කාරයන් හේතු කොටගෙන ඊළඟ පහළ වීම සිද්ධ වෙනවා. හරි. ඉතින් නේද මේ සැරේ ඇහැක් විතරයි තිබ්බේ ඊළඟ සැරේ ඇහැකුයි, මේ සැරේ කනක් තිබ්බා ඊළඟ සැරේ කනයි, මේ සැරේ හොටක් තිබ්බේ නැහැ ඊළඟ සැරේ හොටක් නේද? වලිග එහෙම ආවොත් ඉතින් කාටද කියන්නේ? ඉතින් ඒ වගේ එන්න ඒ වගේ උපද්‍රව සහිතයි මේ කාම ලෝකයේ තියෙන ආසාවල්. දරුවෝ ගැන තියෙන දැඩි බැඳීම ප්‍රාණඝාත කරන්න හේතු වෙනවද නැද්ද? බොරු කියන්න හේතු වෙනවද නැද්ද? අපේ අම්මලා තාත්තලා හිතනවා දරුවෝ හින්දා ඉතින් ඔය බොරුවක් කිව්වට කමන්නේ කියලා බොරු කියලා දානවා. පරම්පරා ගානකට හොරකම් කරන වෙලාවකට. නේද? එතකොට අන්තිමට තනියම විඳවන්න වෙනවා. ඒක දැඩි බැඳීම් අපේ හිතවල තියෙන දැඩි බැඳීම් කියන ඒවා ඉතාමත්ම ව්‍යසනයක් ලබා දෙන දේවල්. ඒවා හින්දා අපිට පව් කරන්න සිද්ධ වෙනවා. පව් කරනවා නෙවෙයි පව් කෙරෙන මට්ටමටපත් වෙනවා. මේ බැඳීම් වලින් අයින් වුණොත් මේ ජීවිතේ නීරස වෙයිද නැහැ. එහෙමයි අපිට හිතෙන්නේ. දැනට හිතෙන්නේ එහෙමයි අයියෝ නේද? ළඟින් ඉන්න අය නැතුව යාළුවෝ නැතුව කියලා නෙවෙයි කියන්නේ. දැනට තියෙනවා නම් නැතුව බැරි ගතියක්. දෙමව්පියොත් ඉන්න ඕනේ. යාළුවොත් ඉන්න ඕනේ. සහෝදරයොත් ඉන්න ඕනේ. ඔක්කොම ඉන්නවා. හැබැයි ඒ කට්ටිය පොඩ්ඩක් මගෙන් ඈත් වෙනකොට කවුරු හරි කෙනෙක් මේ ලෝකේ මගෙන් ඈත් වෙනකොට මාව රත් වෙනවනම් මාව පිච්චෙනවනම් දැවෙනවනම් නේද? ඇතුළට අමාරුයි නම් නොදක ඉන්න බෑ කියනවනම් නොඅසා ඉන්න බෑ කියනවනම් නොඉඳ ඉන්න බෑ කියනවනම් නේද? තේරුමක් ඇති එකක්ද ඒක?
ආය හොයනවා නම් ඒකට කියන තණ්හාව. හරි. එතකොට අන්න ඒ හොයන්ඩ රැකගණ්ඩ නැතිවෙයි කියලා බයට අපි නොඒකුත් ව්‍යසනකාරී තත්ත්වයන් සිද්ධ කරනවා. අන්න එවැනි තත්ත්වකට පත්වීම තමයි මේ කාමලෝකයේ තියෙන උපද්‍රවය ලොකූ දුක්කඩෝල්ට වෙනවා. හරි කාමලෝකයේ තියෙන නේද රූපකාම ශබ්දකාම ගන්ධ රස ස්පර්ශ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සහ ආදරය ආදී ධම්ම මෙන්න මේ කාම ලෝකයේ අපි අතරමං වෙලා ඒවා හරීම භයානක තත්ත්වයක්. ඒවා කොයි වගේ දන්නවද හරියට නිකන් දේශනාවේ සඳහන් වෙන එක තැනක මේ එක තැනක සඳහන් වෙනවා පන්දමක් වගේ කියලා. ඒ කියන්නේ තනහුලක් වගේ. මොන හරි ගස් ජාතියකින් හදපු ගිනි තියාගත්ත හුළුවත්ත කියලා කියන්නේ අපි නේද? හුළුවත්තක් අතේ තියාගෙන යන කෙනා පිච්චෙන්ඩ කිට්ටු වෙනකොට අතාරින්න ඕනද නැද්ද? අතාරිය නැත්නම් මොකද වෙන්නේ? පුච්ච ගන්නවා. මේ ජීවිතේ පිච්චෙන්ඩ කිට්ටු වෙනවා කියන්නේ මරණය. මරණයට ඉස්සෙල්ලා තණ්හාව අතහැරියේ නැත්නම් මොකද වෙන්නේ? පුච්ච ගන්නවා. ඒ කියන්නේ කොහේ හරි නරක තැනක උත්පත්ති ලැබෙනවා. නැවත නැවත සසර ජීවිතයේ එකම දේවල් හොය යනවා. ඊටත් වැඩි දෙයක් තියෙනවා ජීවිතේ තේරුම් ගන්න ඕන දෙයක්. තරුණ ළමයෙක් හිතනවා බයිසිකලයක් තිබ්බොත් තමයි සන්තෝෂය තියෙන්නේ කියලා. බයිසිකලයක් ගන්නවා. දැන් එයා දිගටම සන්තෝෂයෙන් ඉන්නවද? අර බලන්න ටික දවසකින් මොකද වෙන්නේ? බයිසිකලේ තියෙනවා සන්තෝෂේ නැතු වෙනවා නේද? බයිසිකලයක් හින්දාමයි සන්තෝෂය ඇති වෙන්නේ කියලා තරුණ ළමයෙක් බයිසිකලයක් කොහොම හරි දුක් විඳලා ගන්නවා බයිසිකලයක්. ඊට පස්සේ බයිසිකලේ තියෙනවා සන්තෝෂය නැතු වෙනවා. නේද? අන්න ඒ මොකද ඒක ගැන තියෙන කැමැත්ත ආසාව අඩු වෙනවා. ආසාව අඩු වෙච්ච ගමන් සන්තෝෂය නැතුව යනවා. එහෙනම් බයිසිකලයේද සන්තෝෂය තිබිලා තියෙන්නේ? බයිසිකලේ හින්දා සන්තෝෂය ඇති වුණේ හිතේ තිබ්බ දෙයක්ද? බයිසිකලේ තියෙද්දි හිත වෙනස් වුණා. කෙනෙක් රූපයක් දැකලා මේ රූපය දැකලා සතුටක් ඇති වෙනවා කෙනෙකුට. සතුටක් ඇති වෙලා ඉක්මනට මොකද කරන්නේ? නොයේකුත් ක්‍රමෝපයන් යොදලා හැමදාම සතුටෙන් ඉන්න නම් මේ රූපේ ගෙදර අරන් යන්න ඕනේ කියලා රූපේ ගෙදර අරන් එනවා. අරන් එන ටික දවසකින් මොකද කරන්නේ? නේද? දැන් රූපය ඇත සතුට නැත. එහෙනම් ඒ රූපේ නෙවෙයි සතුට තිබිලා තියෙන්නේ. කොහෙද? හිතේ තියෙන ස්වභාවයක් සතුට කියලා කියන්නේ ඒ රූපය ගැන තිබ්බ තණ්හාව හින්දා යාට ඒ සතුට ඇති වුණේ. හරිද? ඒ කියන්නේ බාහිර රූපය නෙවෙයි සතුට ඇති කරලා තියෙන තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්නයක් ඒක නේද? බයිසිකලෙත් නෙවෙයි වෙන බාහිර දේවල් නෙවෙයි. මේකට බුදුරජාණන් වහන්සේ පුදුම ඇනුම් පදයක් කියනවා. ඒක මහා පුදුම ඇනුම් පදයක්. කියන්නද? ටිකක් රිදෙනවා ඒකට. හරි. අර මස් නැති ලේ සුවඳ තියෙන කට්ටක් මස් කට්ටක් බල්ලා අරන් ගිහිල්ලා හපනවා. අරක හොඳට හපනවා. හපනකොට එයාගේ දත් තුවාල වෙනවා. එයාගේ විදුරු මහ තුවාල වල ලේනවා. එයා හිතන්නේ මස් කට්ටේ ලේ ආවා කියලා. නේද? අන්න ඒ වගේ බයිසිකලයක් හින්දා සතුට උපදිනවා කියලා බයිසිකලයක් හොයා ගන්නවා. හැබැයි සතුට ඇවිල්ලා තියෙන්නේ එයාගේ සිතේ. අහවල් අය හින්දා මට සතුටෙන් ඉන්න පුළුවන් කියලා අහවල් අය ළඟට ගන්නවා. හැබැයි ඒක ඇති වෙලා තියෙන්නේ ඇතුළේම ක්‍රියාවලියක් විතරයි. ඒක තේරුම් නොගත්ත අපි බාහිර දේවල් එකතු කරන්න හදනවා හිත සතුටු කරන්න කියලා. හරිද? සතුට කියන එක හිතේ ඇති වෙන එකක්. ඒක නැති වෙන්නෙත් එහෙමයි. ඒකද මෙන්න මේ தত্ত্বයන් තේරුම් අරගෙන මේ කාම උපදීන් අපි ඉවරක් නැතුව මහා සාගරයක අතොරක් නැතුව පීනනවා වගේ හැමදාම සතුටු වෙන්න ඒව හොයනවා ඉවරක් වෙන්නේ නැහැ. ඒකේ අවසාන ප්‍රතිඵලය විදිහට ඒ දේවල් රැකගන්න සතුට ඇති වෙන දේවල් මේවයි කියලා හිතාගෙන ඒ දේවල් රැකගන්න ප්‍රාණඝාත අදත්තා දාන ආදිය කරලා නරක තැන්වල උත්පත්ති ලැබෙනවා. හරිද? හරියට දුක් විඳිනවා ඊට පස්සේ. ඉතින් අපිට දකින්නකොට මතක් වෙන්න ඕනේ. මම හැමදාම කියන්නේ පාරේ යනකොට හරකෙක් දකින්නවා. දැක්කහම ඉතින් මේ අපිට මොනවද ඔය සතා
කවදා හරි මිනිසෙක් වෙලා ඉපදිලා ඉඳලා නැතුව ඇද්ද? අනිවාර්යයෙන්ම ඉපදිලා ඉඳලා ඇති. බණ අහලා නැතුව ඇද්ද? බණත් අහලා ඇති. නේද? එහෙනම් පාරේ යන හරකා අපි දැක්කා එයා මිනිස්සෙකුත් වෙලා ඉඳලා බණත් අහපු එක්කෙනෙක්. දැන් ඒ කියන්නේ මිනිස්සෙකුත් වෙලා ඉපදිලා බණත් ඇහුවා කියලා නෑ. නේද? මිනිස්සෙකුත් වෙලා ඉපදිලා බණත් ඇහුවා කියලා බේරෙන්න හම්බෙන්නේ නෑ. කෙලෙස් අඩු කරගත්තේ නැත්නම් එහෙනම් මේ කෙලෙස් මේ කාම ලෝකය බොහොම උපද්‍රව සහිතයි. ඒකින්ද මේ කාම ලෝකයේ පිළිබඳ තියෙන ආසාවන් අයින් කරගන්න ඕනේ. හරිද? ලෝභ, දේශ, මෝහ වලට කියනවා කෙලෙස් කියලා. කාම ලෝකයේ තියෙන උපදීන් වලට කියනවා කාමූපදී කියලා. කාමූපදී. හරිද? ඊළඟට ලෝභ, දේශ, මෝහෙන්ද අපි හරියට දුක් විඳිනවා. ලෝභයක් ඇති වුණාම ඒක සංතරපණය කරන තුරු නේද මොනවද වෙන්නේ? මම මෙහෙම අහන්නම්කෝ. වැඩියෙන් අමාරු කායික පීඩාද මානසික පීඩාද? මානසික පීඩා. ඒව දරා ගන්න අමාරුයි. මානසික පීඩා ඇති වෙන්නේ ඇයි? ලෝභ, දේශ, මෝහින්ද. වෙන මොකක්ද නෙවෙයි. මානසික පීඩා ඇති වෙන්නේ ලෝභ, දේශ, මෝහින්ද. කෙලෙසින්ද. එතකොට ඇතුලේ තමන්ගේ තියෙන ලෝභ, දේශ, මෝහ අඩු කර ගැනීමෙන් පමණයි මේ මානසික පීඩා අයින් කරන්න පුළුවන්. අපි බාහිර ලෝකයේ දේවල් අපේ ළඟට ගෙනලා ලෝභී වස්තුන් නේද අපිට ලෝභයක් උපදින දේවල් ඔක්කොම ළඟට ගන්න හදනවා. එතකොට මේ ලෝභ, දේශ, මෝහ කියන මේ කෙලෙස් ධර්මයන් නේද දේශය බලන්නකෝ. දේශය කියන එකත් එහෙමයි. අකමැති දේවල් කිට්ටු වෙනකොට දේශය උපදිනවා. නේද? එතකොට මේ ලෝකයේ අපි මේ දේශ සහගත සිතුවිලි ඇති කරගෙන අපිට ඕන හැටියට මේ ලෝකේ සකස් කරන්න ලොකු උත්සාහ කරනවා. අපිටම ඔක්කොම වර්ධිනවා. එක කාලයකට මගේ ළඟට කවුරු හරි ආවේ නැත්තම් මට දේශය උපදිනවා. එයාම මගේ ළඟට ආවොත් තවත් කාලයකදී දේශය උපදිනවා. එහෙමද නැද්ද? එහෙම වෙලාද නැද්ද? එහෙම වෙලා නැද්ද? නේද? එක කාලයකදී යම් කිසි කෙනෙක් මගේ ආසන්නයට කතා කරපුවම ආවේ නැත්තම් මං දේශයෙන් ඉන්නවා. තව කාලයකට ආවොත් එහෙනම් ඒ ඔක්කොම කොහෙ තියෙනවද? අපේ පැත්තේ තියෙන ප්‍රශ්නේ නේද? අපි හිතන විදිහට තමයි ඔක්කොම තියෙන්නේ. ඒ කියන්නේ මගේ හිතේ මේ ඔක්කොම කෙලෙස් ධර්ම වල ස්වභාවයන්. ලෝභ, දේශ, මොහ. මොහ කියන්නේ මෝඩකම. ඇත්ත වැටහෙන්නේ නැතිකම. හරිද? ඇත්ත වැටහෙන්නේ නැහැ, ඇත්ත තේරෙන්නේ නැහැ. ඔක්කොම වැහෙනවා අපේ හිතට. හරි? වැහෙන දේ ගැනත් මම හැමදාම කියන්නේ නේද? මේ ලෝභ, දේශයෙන් හින්දා අපිට ඇතිවෙන ඇත්ත වැහෙන ස්වභාවය හරියට නිකන් කොච්චරද කියනවනම් ඝන අන්ධකාරයේ ජීවත් වෙනවා වගේ. සමහර ඇත්තෝ ඉන්නවා පින්වත්නි මේ මහ පොළොවේ යට සමහර සත්වයෝ ඉන්නවා මහ පොළොවේ යට ඉපදිලා. මහ පොළොවේ යටම කරුවලේම ජීවත් වෙලා කරුවලේ මැරලා යනවා. එයාලා දන්නේ නැහැ මේ වගේ එළිය තියෙන ලෝකයක් තියෙනවා කියලා. ඒ වගේ පුංචි දේවල් කෙරෙහි ලෝභ, දේශ, මෝහයන් ඇති කරගත්ත මිනිස්සු ඒකෙන් නිදහස් වෙලා සුවදායකව ඉන්න පුළුවන් කියලා දන්නේ නැහැ. දන්නේ නැති හින්දා පිස්සු හැදුනා වාගේ එහෙම දුව යනවා. මේවෙන් තමයි සැනසීම කියලා හිතාගෙන ඉතින් බොහෝම මෝහයෙන් යුක්තයි. මෙන්න මේ කෙලෙස් ධර්ම හින්දා සත්වයා භවයෙන් භවය නැවත ඉපදෙමින් ජරාවටපත් වෙමින් ව්‍යාධියටපත් වෙමින් මරණයටපත් වෙමින් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ප්‍රියෙහි විප්පයෝගෝ අපිහි සම්පයෝගෝ යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං කෙටියෙන් කියනවා නම් කැමැති දේ නොලැබීමේ දුක් ලැබීමෙන් කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයේම දුක විඳින්මින් සත්වයා යන්නේ මෙන්න මේ කෙලෙස් ධර්ම හින්දා. ඉතින් විතක අපායවල වල විතක പ്രേත ලෝකවල විතක තිරිසන් ලෝකවල විතක තවත් නොයේකුත් ආකාරයේ දුක් විඳින්මින් මනුස්ස ලෝකවල මනුස්ස ලෝකයේ ඉපදුනත් කී දෙනෙක් නම් බලන්න වැඩි දෙනෙක් ඉන්නේ මේ මනුස්ස ලෝකේ. අවුරුදු 30 35 පහුණාට පස්සේ කොහොමද? එපා වෙලා වගේද නැද්ද? නේද?
25 විතර තමයි 30 35 කට 25 නේ වෙනවට ඒ කිව්වත් පොඩි කාලේ ඉඳනුත් එහෙම තමයි. ඉතින් මේක ශිෂ්‍යත්ව පාස් කරන්නත් ඕනේ නේද? O level පාස් කරන්නත් ඕනේ, උසස් පෙළත් ඕනේ, තව ඉගෙන ගන්නත් ඕනේ, රස හොයා ගන්නත් ඕනේ නේද? කන්න ඕනේ, බොන්න ඕනේ, නාන්න ඕනේ, ලෙඩ වලට බෙහෙත් කරන්න ඕනේ, මේ ශරීරය පරිසම් කර ගන්න ඕනේ, ඉල්ලන දෙන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක් හින්දාම නමුත් 30 35 පහ වෙනකොට මේක මහා බරක් විදියට වෙනවා නේද? දරා ගන්න බැරි තරමටම ලොකුවටම ඇවිල්ලා ලොකු විනාශකාරී තත්යකට පත් වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒවා ඔක්කොම සැලකිල්ලට ගත්තාම අපිට තේරෙන්න ඕනේ මේ කාම ලෝකයේ මේ කෙලෙස් වල තියෙන උපද්‍රව ස්වභාවය. මේක හින්දා හැම නිමේෂයකම මොනවද? ආශ්‍රවයන් උපදිනවා. අපි ඉන්න හැම වෙලාවකම මේ කෙලෙස් බාරිත ජීවිතය පින්වත්නි හැම වෙලාවකම කෙලෙස් සංසිඳවන්න එක එක ඒවා ඉල්ලනවා. තීව්‍ර කටුක රෞද්‍ර වේදනා දිදී ඉල්ලනවා. ඒ ඉල්ලන ඒවා හරියට නිකන් ගින්දරට අහු වුණා වගේ. හරිද? ගින්න පවත්ත ගන්න නම් මොකද කරන්න ඕන? එක එක ඒවා ගින්දරට දාන්න ඕනේ. දානේව කෝ නේද? ඒවත් තිබ්බ තැනක් හොයාගන්න නෑ. මේ ඊයේ පෙරේද කැමති රූප පෙන්නුවා නේද? හිතේ දුක් නිවා ගන්න කැමති රූප පෙන්නුවා නේද ඊයේ පෙරේද? කැමති ශබ්ද ඇස්සුවා නේද? දැන් ඒ අස්සපුවකෝ හිතේ දුක් ආපුවාම දුක් ගින්දර නිවන්න කියලා මම ඉල්ලන කැමති රූපය පෙන්නුවා නේද? දැන් පෙන්නුවා. දැන් කොච්චර කාලයක් පෙන්නුවද? දැන් ඒ පෙන්නපු ඒවා කෝ? දැන් මගේ හැට මම පෙන්නුවනේ යම් දෙයක්. දැන් කෝ? නේද? ඒ පෙන්නනකොට මේක සංසිඳුණා පොඩ්ඩක්. හැබැයි ඒවා ඒ පෙන්නපු ඒවා දැන් ඒ පෙන්නපු සිද්ධිය දැන් නැහැ. පෙන්නපු වස්තුව නෙවෙයි මං අහන්නේ. පෙන්නවා කියලා යමක් මං කැමති දේ මගේ මනසට මම දැනෙන්න මෙහෙම කරලා බැලුවා. ඉතින් ඒ බලලා හිත නිවා ගත්තා. ඉතින් දැන් ඒ සිද්ධිය දැන් නැහැ. ආයෙ පෙන්වන්න ඕන නේද? එකම රූපේ නැවත නැවත මේ ඇහැට පෙන්වන්න ඕනේ. නැත්නම් ගින්න නිවෙනවා. නේද? ඒකින්ද මේ තණ්හා ගින්න පවත්වාගෙන යන්න අපි මොකද කරන්නේ? මේකට නැවත නැවත එකම දේ පෙන්වනවා, එකම දේ අස්වනවා, එකම දේ වින්දනය කරනවා. ඉවරක් නෑ. ඒ පෙන්නපු එකක්වත් නෑ. ගින්නට පිච්චිලා ගියා වගේ. නේද? නැත්තම් මං ඉතින් පෙරේදා පෙන්නුවානේ. ඒකින්ද ආයෙ කවදාකවත් පෙන්වන්න ඕනේ නෑනේ. තියනවා නම් එහෙමයි. නේද? කලින් පෙන්නුවා නම් ආයෙ පෙන්වන්න ඕනේ නෑනේ. ඉතින් දැන් පෙන්නුවානේ. පෙන්නපු දෙම ආයෙ ඉල්ලනවා අපේ හිත. ආයෙ පෙන්නුවොත් ආයෙ ඉල්ලනවා. ආයෙ පෙන්නුවොත් ආයෙ ඉල්ලනවා නේද? මේ ඇහැ කන නාසය දිව ශරීරයට යමක් පෙන්නවා අස්වා ඉවර කරන්න බෑ. නේද? පෙන්වලා අස්සවලා වින්දනය කරවලා ඉවර කරන්න බෑ. ඇයි? ඒවා පිච්චිලා ගියා වගේ, දැවිලා ගියා වගේ, පිච්චිලා ගියා වගේ එතනම ඉවරයි. තේරෙනවද? ඉතින් අන්න ඒක තමයි මේකේ තියෙන උපද්‍රව ස්වභාවය. මේක ඉවරක් වෙන්නේ නැහැ. අන්න ඒ කෙලෙස් ධර්ම වලට කියනවා ක්ලේශ උපදී කියලා. ඒ කෙලෙස් ධර්මයන් හින්දා ඇති වෙන උපද්‍රවය මේ මොහොතේත් කරදරයි, සසර ජීවිතේත් කරදරයි. ඒ වගේම තමයි පංච උපාදානස්කන්ධය. හරිද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් හින්දා මහා උපද්‍රව සිද්ධ වෙන හින්දා ඒකට කියනවා කන්දුපදී කියලා. හරි? ඒ කියන්නේ මේ රූපය, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඔක්කොම ගත්තහම පින්නත්නි ඒ මොහොතේ ඇති වෙලා ඒ මොහොතේම නැති වෙලා යන දේවල්. හරි? බලන්න මේ ශරීරය පුරාවට වේදනා හට ගන්නවා සැරෙන් හැම හිතක් එක්කම වේදනාවක් හට ගන්නවා. ඒ හැම වේදනාවක්ම ඊළඟ හිත වෙනකොට ඉවරයි. අපිට ඉතින් හරි කරදරේ. මං කියන්නේ හැමදාම උපන් දවසේ ඉඳන් කරදරේ. ඉපදිච්ච ගමන් අම්මා මොකද කරන්නේ? දිවේ කිරි ටිකක් ගෑවා. නේද? කිරි ටිකක් ගාලා කිරි උරන්න දුන්නා. එතකොට මම කිරි ඉරුවා. පුංචි ළමයෙක් ගත්තොත් කිරි උරනවා. ඉරලා චුට්ටක් නවත්තලා බලනකොට අර කිරි ටික දිවේ ගෑවෙනකොට ඇති වෙන සැප වේදනාව චුට්ටක් නවත්තනකොට නැති වෙනවා. ඒකින්ද යාර මොකද වෙන්නේ? එක දිගට කිරි උරා බොන්න ඕනේ. නේද?
පොඩි කාලෙම නවත්තලා බලන්න ඇති පොඩ්ඩක් නේ දුන්නහම ගෑවුනා සැපයි ආයෙ කිරි චුට්ටක් උරලා බැලුවා සැපයි නවත්තනකොට ආයෙ ඒ සැප නැතු වෙනවා ඒකින්ද ආයෙ උරන්න ඕනේ ආයෙ නවත්තලා බලනවා ආයෙ උරන්න ඕනේ ඉතින් නේද ඒ වෙලාවෙ ඉඳන් අපි හරීම කාර්යබහුලයි අපේ මේ කාර්යබහුලකම පටන් ගත්තේ කවද්ද ඔන්න ඔය උපන් දවසේ ඉඳලා නේද කිරි උරා බොන ළමයෙකුට අපි කතා කරොත් එහෙම එයාට කතා කරනවා මේ බලනවා කොහෙද ආවේ කියලා බලනකොත් එයා අපිට මොනවා කියද පොඩ්ඩක් ඉන්නවා මට හරියට වැඩ නේද ඇයි මේක නැවැත්තුවොත් මේ රස නැතු යනවා ඒකින්ද මං බිසි වැඩ ආපු දවසේ ඉඳන් වැඩ නේද ඒ වැඩේද නැද්ද තාමත් අපිට සතුට උපදින දේවල් අපි නැවත එකතු කරන්න වෙලා ඇයි ඒ වාගේ තියෙන අනිත්‍ය ස්වභාවය හින්දා ඒ වාගේ තියෙන අනාත්ම ස්වභාවය හින්දා එකතු කරන දේවල් තියාගන්න පුළුවන් වෙලාද නෑ ඒකද මේ පංච උපාදානස්කන්ධය කන්දේ තියෙන ලක්ෂණයක් තමයි අනිත්‍ය ලක්ෂණය වෙනස් වෙනවා කාටවත් ඒව නවත්ත ගන්න බෑ කෙනෙක්ගේ හිතක ඇති වෙන ආදරය කියන එක කාටවත් නවත්ත ගන්න බෑ වේගෙන් වෙනස් වෙනවා නේද අන්න ඒ වගේ පංච උපාදානස්කන්ධය එහෙමයි වේදනාවත් එහෙමයි සංඥාවත් එහෙමයි සංස්කාරයත් එහෙමයි විඥානයත් එහෙමයි අන්න ඒ කියන ස්කන්ධ අරමුණු කරගෙන අපේ චිත්තසංතානවල ඇතිවෙන තණ්හාව ඒ ස්කන්ධ අරමුණු කරගෙන අනිත්‍ය ලක්ෂණ තියෙන දුක්ඛ ලක්ෂණ තියෙන අනාත්ම ලක්ෂණ තියෙන රූප වේදනා සංඥා ආදී ස්කන්ධයන් අපේ හිතවල ඇතිවෙන ස්කන්ධයන් අරමුණු කරගෙන ඇතිවෙන තණ්හාවට කියනවා කන්දූපදී කියලා. හරිද? ඒකින්ද එයා සසර ජීවිතයේ බොහෝ වාර ගණන් නැවත ස්කන්ධයන් අරමුණු කරගෙනම උපදිනවා. හරිද අපි කියන්නේ මගේ අම්මා ඊළඟ භවයේ මගේ අම්මාම වේවා කියලා පින් කරනවා නම් ස්කන්ධයන් අරමුණු කරලාද නැද්ද? නේද දෙන්නා ගිහිල්ලා මල් දෙක තිබ්බා පහන් දෙක තිබ්බා යන් කියලා මේ සැරෙත් යන් ඊළඟ සැරෙත් යන් සසර ගිහින් ගිහිල්ලා අන්තිමට එකවරම නිවන් දකිමු. හරිද? එහෙම හිතන තාක්කල් නිවන් දකින්නෙම නැහැ. ඇයි? නේද? ඇයි ඒ වෙන් වෙන්න බැරිකමයි තියෙන්නේ. නේද? ඉතින් මේ අරමුණු කරන්නේ මොනවද? ස්කන්ධයන්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් අරමුණු කරගෙන සසර දිගටම යන්න කල්පනා. ඉතින් යන්න හම්බෙන්නේ නැහැ. එක විහාරස්ථානයක තියෙන තාප්පයක් උඩ කපුටු ජෝඩුවක් ඉන්නවා. හරි ඊ පෙරේද අපි දැක්කා. අපි ස්වාමීන් වහන්සේලා එකතුලා අපි සාකච්ඡාත් කරා. ඉතින් හැමදාම ඇවිල්ලා සද්ද කරන්නේත් නැහැ මොකක්වත් නැහැ. ඒක තැනකටලා ඔළුවත් එතන කම්බියක් තියෙන ඒගොල්ලෝ ඔළුවත් තියාගෙන ඉතින් හේතු වෙලා ඉන්නව දෙන්නත් එක. හරි. ඉතින් මේක බලන අපිට හිතෙන්නේ මේක සසර පුරුද්දක්ද කියලා. ඉතින් හොඳයිද එහෙම? ඔය පහන් තියලා මල් දෙක තියලා ඔය ප්‍රාර්ථනා කරලා තමයි අර තියෙන්නේ. සංසාරේ අපි එකට කැමති නැති කමන්නේ එහෙම ප්‍රාර්ථනා කරගෙන යන්න. මොකද සසර හැමදාම මිනිස් වෙලා උපදින්න හම්බෙන්නේ නැහැ නේ කට්ටියට. නේද? වෙලාවකට වැසිකිලි වලුවේ පණුව දෙන්නෙක් වෙලා ඉදී කාලයක්. වැසිකිලි වල පණුව දෙන්නෙක් වෙලා එක තැනම ඉති උපදින. දැන් ප්‍රාර්ථනාවනේ නේද? කාලයකට කපුටෝ කාලයකට නේද මීයකුයි මීචියෙකුයි වෙලා ඉපදිලා. කැමතිද? හරකෙක් කියලා දෙනෙක් වෙලා ඉපදිලා කාලයකට සසර යන්න. ඒ පහන් තියලා ප්‍රාර්ථනා කරලා. ඒ මොකද ස්කන්ධ ප්‍රාර්ථනාව. ස්කන්ධ ප්‍රාර්ථනා කරොත් නේද කපුටු ස්කන්ධයක් හම්බ වෙනවා වෙලාවකට. ඉතින් ඇත්තටම මේ සත්තු දෙන්න ඇවිල්ලා ඔහේ ඉන්න. හරි. ඉතින් අපිත් එහෙමයි නේද? අතින් අත අල්ලගෙන ඔහේ ඉන්න අපේ කට්ටියත් වෙලාවකට. ඉතින් මේ ඉදිල්ල ගැන ඒකයි මං කිව්වේ ප්‍රඥාවන්තයෝ ඥානවන්තයෝ එක දිගට මෙහෙම ඉඳ ලෑස්ති වෙන්නේ නැහැ. තේරුම් ගන්නවා මේක කවදාකවත් ඉවර වෙන්නේ නැති වැඩක්.
මේක සසර බොහෝ දුර යන්ඩ හේතු වෙන වැඩ. ඒකින්ද එක සරයක් දෙසරයක් තුන්සරයක් දහසරයක් 15 සරයක් නම් කමන්නේ නේද? ඉවරක් වෙන්නේ නැති හැටි තේරුම් ගන්න ඕනේ. අපි බොහෝම කැමති ලං වෙලා ඉන්න. ඒකින්ද මං කියන්න පොඩි වැඩ. දෙන්න කතා වෙලා පුළුවන් තරම් ලං වෙලා බලන්න. හරි හිතෙන්. හරි. හිතෙන් ඉතින් මං කියන්නේ උපරිමේම ලං වෙන්න. උපරිමේම ලං වීම කියන එකේ තේරුම දැන් හිතෙන් බොහෝම සිත් වලින් ලං වුණා කියලා මේ හිතවල නේද ද්වන්ද්ව සමවැදීමක් ඇති කර ගන්න ඕනේ. ඒකල මොකද කරන්නේ? ගොඩාක්ම ලං වුණාම අම්මෙකුයි පුතුකෙකුයි කියලා හිතන්නකෝ. හරිද? ගොඩාක් ආදරේ නම් මොකද කරන්නේ දැක්කහම? වැරඳ ගන්නවා. නේද? ඉතින් මේ ශරීර දෙක කිටි කිටි තද කරගන්න දැන් මේ ලං වෙලා. හරිද? ඉතින් දැන් කිටි කිටි තද කරගන්නවා. ඔච්චරයි නේද ලං වෙන්න පුළුවන්? ඔයිට වැඩි පුළුවන්ද? දෙන්නෙකුට ලං වෙන්න පුළුවන් උපරිමේ මෙච්චරයි නේද? ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මෙහෙම ඉන්න බෑ රිදෙනවනේ. ඒකට ඈත් වෙන්න ඕනේ. ඉතින් ඒකනම් මනුස්ස ජීවිතේ ලං විය හැකි උපරිමය. ඉතින් එතෙන්ට එක සැරයක් ලං වුණා නම් ආයෙ සැරයක් ආයෙ මොකටද? නේද? ඊට වැඩි දෙයක් ඕන වෙන්නේ නැද්ද? ඊට වැඩි දෙයක් ඕනේ. ඒ කියන්නේ මේ කියන මේ ස්කන්ධ ප්‍රාර්ථනාවේ අවසාන ප්‍රතිඵලය ඔච්චරයි. ස්කන්ධ දෙක හප්ප ගන්න එක විතරයි. හරිද? ඊට වැඩි එහාට ගිය දෙයක් නැහැ. ඒවා ආදීනව දකින්න ඕනේ. ඒවා උපද්‍රව සහිතයි. ඒවා සසර බොහෝම භයානක තත්වයන් වලට යන්න පුළුවන්කම තියෙන දේවල්. ඉතින් ඒකින්ද මේවා හරියට තේරුම් ගත්තේ නැති හින්දා ඇති වෙන අවිද්‍යාව තෘෂ්ණා ආදිය මූලික කරගෙන නොයෙකුත් සැකසීම් ඇති වෙනවා. අවිද්‍යාව හේතුවෙන් සැකසීම් ඇති වෙනවා. සැකසීම් කියලා කියන්නේ කලයක් තියෙනවා කලයේ ඇතුලේ රත්තරන් තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ කවුරු හරි. හැබැයි මේක ඇතුලේ බොරළු තියෙන්නේ කියලා හිතන්නකෝ. හරිද? එතකොට නොදන්නාකම හින්දා මේ කලයට පොරාලනවද නැද්ද? කලයේ ගැන තණ්හාව ඇති වෙනවා. සතුට ඇති වෙනවා නේ මේක ගත්තොත් රත්තරන් කලයක් මේක කියලා. හරි? ආන් ඒ සැකසීම හිතේ නොදන්නාකම හින්දා සැකසීමක්ද නැද්ද? ආන් ඒ වගේ පංච උපාදානස්කන්ධය ගැන නොදන්නාකම හින්දා අවිද්‍යාව තණ්හා ආදී සකස් වීම වලට කියනවා අபிසංස්කාර උපද්‍රවයන් කියලා. අபிසංස්කාර උපදී කියලා. හරිද? මේ එක එක දේවල් අරමුණු කරගෙන අපිට ඇති වෙන සංස්කාරයන් මසුරුකම් ඊර්ෂ්‍යාව ගිජුකම් කෑදරකම් ආදරය මේ වගේ මේ ස්කන්ධ ප්‍රාර්ථනාව ආදී මේ ඔක්කොම අபிසංස්කාර වශයෙන් උපද්‍රවයන් මේවා හින්දා අපි නොයේකුත් ආකාරයේ ව්‍යසනකාරී තත්ත්වයන් වලට පත් වෙනවා. එහෙනම් කාම උපදී, කන්ද උපදී, ක්ලේශ උපදී, අபிසංස්කාර උපදීන් කියලා සසර උපද්‍රවයන් වලට හේතු වෙන කරදරකාරී තත්ත්වයන් වලට වැටෙන්න හේතු වෙන කාරණා 4ක් තියෙනවා. මේවා අපේ චිත්තසංතාන වල ඇති වෙන දේවල්. එතකොට මෙන්න මේ මේ ඔක්කොම උපද්‍රව වලට කියනවා සබ්බූපති කියලා. ඔක්කොම උපදීන්. සබ්බූපති පටිනිස්සග්ගෝ මේ සියලු උපදීන් ප්‍රහාණයට පත් කිරීමට කියනවා නිවන් දකින්නවා කියලා. හරි? කොහෙන්ද ඒක වෙන්නේ? අපේම සිතේ. හරිද? කිසිම කෙනෙකුට මේක කරගන්න බෑ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. සීලයෙන් මේ බව දැනගත්ත, තේරුම් ගත්ත යහපත් දෘෂ්ටියකට ආපු කෙනා මේ ලෝකේ උපද්‍රව සහිතයි කියලා යහපත් දෘෂ්ටියකට ආපු කෙනා සීලය ආරක්ෂා කරමින් ක්‍රමානුකූලව තමන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කරගන්න ඕනේ. සීලය කැඩෙන වාරයක් ගානේ නැවත සසරට වැටෙනවා. ඉන්ද්‍රිය අසංවරව වාසය කරන වාරයක් ගානේ නැවත උපද්‍රව ඇති වෙනවා. මේ බලන්න අපි ගොඩාක් ආදරය කරන කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. මේ තැනැත්තා හෝ තැනැත්තියව ජීවිතේ පළවෙනි වතාවට දකින්න ඉස්සෙල්ලා මට එයා ගැන දුකක් එහෙම තියෙනවද? ජීවිතේ පළවෙනි වතාවට දකින්න ඉස්සෙල්ලා නෑ නේද? ඒ වගේ මට එයා හින්දා සතුටක් එහෙම තිබ්බද පළවෙනි වතාවට දකින්න ඉස්සෙල්ලා?
පළවෙනි වතාවට දැක්කා. දැක්කහම මොකද වෙන්නේ? වෙනදා වින්ද නැති සතුට ඇති වුණා. වෙනදා වින්ද නැති සතුට ඇති වුණා. දැන් මොකද කරන්නේ? නැවත හැරිලා බලනවා. නැවත හැරිලා බලනවා. නැවත හැරිලා බලනවා. එහෙම නේද? ඇයි වෙනදා නොවින්ද සතුට විඳින්න? ඒකත් එක්කම මොකද්ද පෙරපසු නොවීම හැදෙන්නේ? වෙනදා නොවින්ද දුකක් හැදෙනවා. නේද? වෙනදා නොවින්ද සතුටක් විඳින්න කියලා වෙනදා නොවින්ද දුකක් හැදෙනවා. ඒ දෙකෙන් වැඩිපුර වාර ගානක් හැදෙන්නේ කොහොකද? දුක්. අවසානයේට අවසාන ප්‍රතිඵලය විදිහට ලැබෙන්නේත් මොකද්ද? දුකක්මයි. නේද? එහෙනම් මං අමාරු වෙටනවද නැද්ද? අමාරු වෙටනවා. ඉතින් මේක දැනගත්ත අපි ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ. ඉතින් මාර්ගය පැහැදිලිවම තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා සිත මේ කෙලෙස් වලින් ගලවන මාර්ගය. ඉතින් ඒකෙන් ඒ මාර්ගය භාවිතා කරන්න නම් මගේ හිතට තදින්ම දැනෙන්න ඕනද නැද්ද? දැන් බලන්නකෝ. අපි කොහේ හරි තැනකට යන්නේ එතනින් අපිට මොකක් හරි උවමනාවක් ලාභයක් තියෙනවා නන්නේ. ඒ ලාභය වැඩි නම් අපි ඉක්මනට එතෙන්ට යන්න හදනවා. නේද? අපේ මනසට ඉස්සෙල්ලාම වැටහෙන්න ඕනේ මෙන්න මෙතෙන්ට ගියොත් මෙන්න මේ ලාභය තියෙනවා කියලා. අපේ දරුවෙක්ව අපි ඉංජිනේරුවෙක්, වෛද්‍යවරයෙක් කරවන්න හදන්නේ ඇයි? හැම වෙලෙම දෙමාපියෝ ලොකු උත්සාහයක් දරනවා. තමන්ගේ දරුවා ඉංජිනේරු මහත්තයෙක් කරන්න. නේද? තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක් කරන්න. නේද? ඇයි ඒ තත්ත්වයට පත් වුණොත් එයා හොඳින් මේ සමාජයේ වැදගත් විදිහකට ජීවත් වෙනවා කියලා දන්න හින්දා දෙමාපියෝ ලොකු උත්සාහයක් දරනවා තමන්ගේ දරුවා ඉංජිනේරු මහත්තයෙක් හරි නේද? වෛද්‍යවරයෙක් හරි නීතිඥයෙක් හරි වගේ ලොකු තැනකට පත් කරවන්න ලොකු උත්සාහයක් දරනවද නැද්ද? ඒ තත්ත්වයට පත් කරන තුරු දෙමාපියන්ට ඉවසිල්ලක් නැහැ. නේද? එතෙන්ට පත් වුණා කියලා දැනගත්තොත් පුදුම විදිහට සතුට වෙනවා. නේද? ඉංජිනේරු මහත්තුරු, වෛද්‍යවරු, නීතිඥ මහත්තුරු සන්තෝෂයෙන්ම දින්නේ. නේද? එයාලා පව් කරන ගන්න තත්ත්වයකටත් පත් වෙනවද නැද්ද වෙලාවකට? එයාලා සසර දෝෂ ඇති කරගන්නවද නැද්ද? ඇති කරගන්නවා. හැබැයි යමෙක් පැවිදි වුණොත් ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිසුද්ධං කියලා නිවැරදි ආකාරයට පිළිවෙත් පුරලා ආසාවන් අයින් කරගන්නවා කියලා දරුවෙක් පැවිදි වුණොත් ඒ දරුවාගේ සසරම සූපත් වෙනවද නැද්ද? සසරයා ගොඩාක් පින් කරගන්නවද නැද්ද? නේද? ඒකින්ද දරුවෙක් පැවිදි වුණොත් කියලා අපේ දෙමාපියෝ හරි කැමති නේද? දරුවට ආදරෙන ගොඩක් නේද? දරුවෙක් පැවිදි වෙන්න හදනවා නම් අපේ අම්මලා තාත්තලා හරි කැමති නේද? අනේ කොච්චර දෙයක්ද කොහොම හරි පැවිදි වෙන්න ඕනේ අපේ පුතා දුව කියලා. එහෙම නේද? ඇත්තටම ආදරේ නම් මොකද වෙන්න ඕන? ඇත්තටම ආදරේ නම් යාගේ සසරම සූපත් වෙන වැඩපිළිවෙල සකස් කරලා දෙන්න ඕනේ. එහෙනම් ඇත්තටම ආදරේද? නේද? විලාපතීති අනන්න පටන් ගන්නවා පැවිදි වෙනවා කිව්වොත් ඒ තමයි අපේ දැක්ම පින්නත්. හරිද? අපිට විරාග සංඥාව නැහැ. හරිද? අපේ මනසේ විරාග සංඥාව නැහැ. ලෝකයේ තියෙන ලොකුම සම්පත තමයි හිතේ කෙලෙස් දුරු කරගන්න එක. උපද්‍රවයන්ගෙන් අයින් වෙන කියන සංඥාව තියෙන අය ඒ සංඥාව සකස් කරගන්නවා. ඒ සංඥාව තියෙන අය නම් දන්නවා මගේ දරුවා මෙන්න මෙතෙන්ට යා යුත්තේ කවදා හරි දවසක කියලා. හරි? නැත්නම් ආය දුකට පත් වෙන ඉඳලා. ඉතින් අන්න ඒ සංඥාව උපදවා ගන්න ඔය දැන් අපි කියපු දේවල් ටික. මම නිකන් දැන් අපි පොඩි වෙලාවක් කතා කරන්නේ. දැන් අදින් අපි විරාග සංඥාව, නිරෝධ සංඥාව ඉවර කරනවා. එතකොට දැන් මොකද හිතෙන්නේ මේ වෙලාවේ? හිත නේද? හිත
කෙලෙස් වලින් අයින් කරගන්න ඕනේ කියලා හිතනවද නැද්ද මේ වෙලාවේ? ඔය සුවදායක තත්ත්වයටපත් වෙන්න ඕනේ කියලා. නේද මේ උපද්‍රව අයින් කරගන්න ඕනේ. මම මොකටද මට මොනවා වෙයිද කවුද දන්නේ? නේද? හරකෙක් බල්ලෙක් වේයෙක් මීයෙක් ඉබ්බෙක් කුකුලෙක් නරියෙක් වෙලා උපදී ප්‍රේතයෙක් භූතයෙක් වෙලා ඉපදුනොත් කාට කියන්නද? මේ තත්ත්වයටපත් වෙන තත්ත්වෙට මං වැඩ කරගන්නේ නැහැ කියලා විරාගීව වාසය කරන්න ඕනේ නිවන් දකින්න ඕනේ කියන සංඥාව දැන් තියෙනවා. කොච්චර වෙලා තියෙයිද? නේද මං හැමදාම අහන්නේ මේ ගැන හැමදාම හිතන්න ඕන හින්දා. කොච්චර වෙලා තියෙයිද? කෙටි වෙලාවයි තියෙන්නේ නේද? මොකද ඉතින් කරන්නේ ඒකට? දැන් මේ වෙලාවේ අපි මෙනෙහි කරපු හින්දා මාත් එක්ක එකතු වෙලා මං කියන දේවල් මෙනෙහි කරපු හින්දා ඒ සංඥාව ඇති වුණා නේද? ඒ සංඥාව දිගටම තියාගන්න මොකද කරන්න ඕන? නැවත මෙනෙහි කරන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විරාග සංඥාව ඇති කරගන්න කියලා. රුක්ක මූලයක් අරණ්‍යයක් ශුන්‍යාගාරයකට ගිහිල්ලා ඉති පටිසංචික්කති හිතන්න. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ. ඔය ටික කොහොම කියනකොට තණ්හාව නැති කිරීම ගැන මම බොහෝ දේවල් කිව්වා. ඉතින් තණ්හාව ඡය වෙච්ච තැන සියලු උපද්‍රවයන් නැති වෙච්ච තැන සියලු සංස්කාරයන්ගේ අත මිදීම වූ නිවන කියනක මොන තරම් සුන්දර සුවදායක තත්ත්වයක්ද? ජීවමානව ඉන්න රහතන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණයට පත්වෙච්ච ඒ උත්තමයන්න් වහන්සේගේ මනස මොන තරම් සුවදායකව තියෙනවද කියලා අපිට යන්තම් සංඥාවක් තියෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ අනුමාන නුවණක් තියෙන්න ඕනේ. මම මේ දවස් කීපයෙම මේ පිළිබඳව සාකච්ඡා කරා. ඉදිරියේදී අපි සෝවාන් ඵලය ගැන සක්කාය දිට්ඨිය නැති කිරීම ගැන ධර්ම දේශනාවන් කීපයක් සිදු කරනවා. එතකොට ඔන්න අපිට තේරෙනවා තවත් මේ සංඥාව ඇති කරගන්න ඕනේ. ඉතින් අපි නිවන ගැන බොහෝ ධර්මයන් අහලා තියෙනවනේ නේද? එතකොට මොකද කරන්න ඕනේ? දැන් අහලා විතරක් මදි. ඒ දැනගත්ත නිවන් දැක්ක පුද්ගලයාගේ තියෙන සාන්ත ස්වභාවය පිළිබඳව දැනගත්ත දේවල් අපි රුක්ක මූලයක් අරඤ්ඤයක් ශුන්‍යාගාරයකට කියලා මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඍජුවම මේ මාර්ගයට වැටෙන්න නම් ඒ පිළිබඳ කැමැත්ත උපදින්න ඕනේ. ඒ පිළිබඳ කැමැත්ත උපදින්න ඕනේ. කැමැත්ත උපදින්න නම් ඒකෙන් ලැබෙන සහනය ගැන මෙනෙහි කරන්න ඕනේ. ඒ කැමැත්ත උපදවාගෙන ඒ කැමැත්ත අකණ්ඩව ප්‍රවේශම් කරගන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ විභංග සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. යතා පූරේ තථා පච්චා යතා පච්චා තථා පූරේ යතා රත්තිං තථා දිවා යතා දිවා තථා රත්තිං. පෙර යම්සේද පසුවත් ඒ කැමැත්ත ඒ විදිහටම තියෙන්න ඕනේ. උදේ යම්සේද රාත්‍රියේත් ඒ කැමැත්ත ඒ විදිහටම තියෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට සකස් කරගත්තොත් විතරයි අපේ ජීවිතය අපිට සුවපත් භාවයට ගන්න පුළුවන්කම තියෙන්නේ. විරාග සංඥාව ඇති වෙන තුරු බලාගෙන ඉන්න එපා. ඒක ඇති කරගන්න ඕනේ. ඇති වෙන තුරු බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒක ඇති කරගන්න ඕනේ. එහෙම කරගත්තොත් අපි ඔය නිවනට යොමු වෙනවා. නැත්නම් ඉතින් හැමදාම මස් පර්වත පිටිපස්සේ පන්න ඉඳී නේද? මස් ගොඩවල් පස්සේ පන්න ඉන්නව නැත්නම් හැමදාම කරන්නේ. ඉතින් ඒකින්ද මේ ජීවිතේ සාර්ථක කරගෙන සසර සුවපත් කරගන්න මේ හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණ ඥානිසංසය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිසට ඒ ධර්මය ශ්‍රවණය කරන්නට ලැබුණේ මේ මැදිරියට ඇවිල්ලා දායකත්වයේ දරපු මේ පින්වන්ත පිරිසගේ අනුග්‍රහය නිසාවෙන්. ඉතින් නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වන්ත හැමදෙනාමත් මමත් අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ඔබ අප හැමදෙනාම තුළ ජනිතුනා වූ සීල පුණ්‍ය ශක්තිය මේ දායකත්වයේ දරපු මේ පින්වන්ත අයට උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා, උතුම් නිවන සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.